මේ හදන්න ගන්න පුතේ 3.1 අභ්‍යාසයේ දෙවෙනි ගාන ඉඳලා ඉස්සරහට. හරිද? එතකොට ඔයාලගේ ටියුට් එකේ එහෙම නැත්නම් මම පෙන්නපු තැන පුතේ. භාග ආශ්‍රිත ගැටලු විසඳීම කියන මේ තැන. හරි එතනින් තියෙන ඉස්සරහට තියෙන ගණන් ටික හදන්න යන්නේ ගණන් 6ක් තියෙනවා. ඉන්නේ ගණන් 6 හදන්න යන්නේ. බලමු එහෙනම් අපි ඔතන තියෙන ගාන පුතේ. උපුල් මහතා පසුගිය මාසයේ වැටුප ලෙස රුපියල් 24000ක් අරගත්තලු. ඔහු එම මුදලින් 8න් 3ක් ගමන් වියදම් සඳහා යෙදුවා. ගමන් වියදම් සඳහා යෙද වූ මුදල සොයන්න කියනවා. ලේසියෙන් හදන්න පුළුවන් අපිට 24000න් 8න් 3ක්. ඒ කියන්නේ පුතේ 24000 8ට බෙදලා 8ට බෙදලා එක කොටසක් ගත්තා නම් හරි. හරි. පුතේ මේක ලියන පොතේ හදන්න. ලියන පොතේ හද මායි මුකුත් ප්‍රශ්න නැහැ නේද? නැත්තම් කරදරන්නේ. ලියන පොතේ ඉගෙන ගන්න යන්න. එතකොට පළවෙනි මේ ගාන හදන එක ඉච්චර දෙයක් නැහැ පුතේ. මේක අභ්‍යාස දෙවෙනි ගාන ටියුට් එකේ පළවෙනි ගාන. හරි. 24000න් 8න් 3ක් ගත්තා නම් හරි පුතේ. 24000න් 8න් 3ක්. නිකම්ම සුළු වෙනවා මේක. අල් ණයන්න දැම්මත් හරි ගුණ කිරීම දැම්මත් හරි. 8 වරක් 1යි 8 වරක් 3යි 0යි 0යි 0යි. එතන 3000 3ෙන් ගුණ කළා නම් 3 වරක් 3 9යි. 9000ක් කියලා ලැබෙනවා. ඔයාලට පුළුවන් නම් ඉස්සරහට හදන්න. බලන්න පුතේ ඊළඟ එක නිවසක ජලය ගබඩා කරන ටැංකියා සම්පූර්ණයෙන් පුරවා එයින් 4න් 3ක පරිමාවක් පාවිච්චියට ගත්තා. කියන්නේ පුතේ ටැංකියේ කොටස් 4ක් කියලා හිතුවොත් ඒකෙන් මෙන්න මේ 4න් 3 පාවිච්චියට ගත්තා. මම 4කට බෙදුවේ ඒකයි පාවිච්චියට ගත්තලු. ඊළඟට මේ ඉතිරි උනේ මේ කෑල්ල විතරයි. දැන් ඉතිරි වෙච්ච කොටස අපිට කියනවා පුතේ ලීටර් 200යි. මේ චුට්ට ලීටර් 200. එහෙමනම් අපෙන් අහනවා පළවෙනියට ඉතිරිව තිබූ ජල පරිමාව මුළු ටැංකියෙන් කවර භාගයක්ද? 4න් 3ක් පාවිච්චියට ගත්තා නම් පුතේ තව 4න් 1යි ඉතුරු නේද? එහෙනම් මුළු ටැංකියෙන් 4න් 1ක්. ඊළඟට කියනවා අපිට ටැංකියේ ධාරිතාව සොයන්න. ධාරිතාව කියන්නේ පුතේ අල්ලන ප්‍රමාණය. එතකොට මේ එක කෑල්ලක් 200 නම් කියන්නේ 4න් 1නේ 200. 200 වගේ 1යි 2යි 3යි 4ක් තියෙනවා. දෙවරක් 4 8යි. ඒ කියන්නේ 800ක් කියලා ආවනම් හරි. දැන් අපි ලියන්නේ මෙහෙමයි. මෙතන මේ තියෙන ප්‍රමාණය තියෙනවනේ. මේ ලීටර් 200 කියන එක. ඒක කොච්චරක්ද කියලා ලියා ගන්නවා භාගයක් විදියට. මම මෙහෙම ගත්තා හරිය නේද බලන්න. 4න් 1නේ පුතේ. ටැංකියෙන් 4න් 1ක් කියලා කියන්නේ ලීටර් 200. එහෙමනම් ටැංකියේ ධාරිතාව කියන්නේ 200 ඒවා හරිද
මේ එක කෑල්ලනේ 200 ඒ වගේ 1 2 3 4ක් තියෙනවා 200 4ෙන් ගුණ කරනවා එනවා අපිට ලීටර් 800ක් තියෙනවා ඉන්න ධාරිතාව ලියමු බලන්න හරි අපිට මෙතන කියනවා පුතේ ඉඩමකින් 7න් 3ක් ප්‍රදීප්ට අයිතියි. ඔහු එම ඉඩමේ ඔහුට අයත් නොවූ කොටසින් 4න් එකක් මිලට අරගෙන මුල් ඉඩමට යා කරගනි. හරි. අපි බලමු පුතේ මේකේ මේ තියෙන ඒවා ටික ඍජු කෝණාංශයෙන් නිරූපණය කරගන්න. එතකොට අපිට හිතා ගන්න ලේසි. 7න් 3ක් නේ පුතේ අයිතියි කියන්නේ. ඒ හින්දා මම කරන්නේ මේක 7කට බෙදනවා ඍජු කෝණාංශ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. මම හිතා ගන්න ලේසියට මේ කියන්නේ. දැන් අපිට කියනවා 7න් 3ක් ප්‍රදීප්ට අයිතියි. ඒ කියන්නේ මේ කෑලි 3 ප්‍රදීප්ට අයිතියි. මේ කියන අයිති කොටස. ඊට පස්සේ යා කියනවා පුතේ මෙහෙම. ඔහුට අයත් නොවූ කොටසින් පුතේ 4න් එකක් මිලට ගන්නවලු. දැන් ඔහුට අයත් නොවූ කොටස කියන්නේ මේ පැත්තනේ පුතේ. මේ පැත්තෙන් 4න් එකක් මිලට ගන්නවලු. ඒකේ තේරුම මෙහෙමයි. මේ පැත්තේ ඉතුරු වෙලා තියෙන කොටස 4කට බෙදලා 4කට බෙදන්න දෙන්නේ බෙදිලා තියෙන්නේ. 4කට බෙදලා එක කොටසක් මෙයා ගන්නවා. දැන් මෙන්න මේ කෑල්ල ගත්තා කියලා කියන්නේ මෙයා. එතන මෙදිනේ මිලට ගත්ත කොටස. ඒත් ඇත්තටම මුළු ඉඩමෙන් ගැන හිතලා බැලුවොත් පුතේ සම්පූර්ණ ඉඩමෙන් නම් 7න් එකක් තමයි මිලට අරගෙන තියෙන්නේ. හරිද? ඉතිරි වෙලා තියෙන එකෙන් 4න් එකක්. එහෙමනේ කියන්නේ. ඔන්න මම ගන්නට හැන්දයි. දැන් බලමු අපෙන් අහන ප්‍රශ්න. ප්‍රදීප් ගත් ඉඩම් කොටස මුළු ඉඩමෙන් කවර භාගයක්ද කියලා අහනවා. දැන් මෙයා අරගෙන තියෙන්නේ පුතේ එයාට අයිති නැති කොටස. ඒ කියන්නේ ඉතිරියෙන් 4න් එකක්. එහෙමනේ ගත්තා කියන්නේ. ඔන්න කල්පනාවෙන් ඉතිරියෙන් අල්ලා යන්නක් කියනකොට දැන් බලන්න කියන වාක්‍යය. ඔහුට අයත් නොවූ කොටසින් 4න් එකක්. එහෙනම් අපි බලන්න ඕනි පුතේ අයත් නොවූ කොටස කොච්චරද කියලා.
අයත් නොවූ කොටස. එයාට 7න් 3ක් අයිති. එතකොට එයාට අයිති නැහැ 7න් 4ක්. ඉතිරි ටික අයිති නැහැ. මෙයා ආයිසරයක් මිලට ගන්නවා පුතේ. මිලට ගත් කොටස වෙන්නේ ඔහුට අයත් නොවූ කොටසෙන්. ඒ කියන්නේ මේ 7න් 4න් මේ අයත් නොවූ කොටසින් 4න් එකක්. අල්ලයන් කියන්නේ පුතේ ಗುಣ කිරීම. එහෙනම් මේ 4ට මේ 4 කැපිලා ගිහිල්ලා උඩ 1යි යට 7න් එකක් කියලා. 7න් එක තමයි එන්න ඕනේ. මේ 7න් එකනේ අපිට ඇවිල්ලා තියෙන්නේ පුතේ. එයා අරගෙන තියෙන මුළු ඉඩමේ ආයි 7න් එකක් තමයි අරන් තියෙන්නේ. පේනවනේ අල්නයන්ක් ගැන කියවෙනකොට කල්පනාවෙන් දාන්න ඕනේ මේක. නැත්තම් වරදිනවා. ඉතිරියෙන් කියලා කියනකොට අල්නයන්ක් කියවෙනවනේ. අන්න එතකොට අපි ඉතිරි වෙලා තියෙන කොටස හොයාගෙන එතනින් යන්න ඕනේ. හරි? මම මේ රූපයක දාගත්තෙත් ඔයාලට වරදින නිසා. දැන් අපිට කියනවා මුළු ඉඩමෙන් අඩකට වඩා දැන් ප්‍රදීප් සතුයි කියලා පෙන්වන්න. අපි දැන් ප්‍රදීප් සතු කොටස හොයමු නැත්තම් ඉතින් පෙන්වන්න බෑ. ප්‍රදීප්ට අයිති කොටස. ප්‍රදීප්ට අයිති කොටස වෙන්නේ පුතේ දැන් 7න් 3ක් මේ පැත්තේ තියෙනවා. තව 7න් එකක් අලුතෙන් මිලට ගත්තා. 7න් 4යි. දැන් 7න් 4ක්ම අයිති න්යාය. එතකොට භාගයකට වඩා දැන් අයිති නේද? භාගයක් කියලා කියන්නේ 7න් 3මාරක් නෙනේ. මෙතන දැන් කියනවා මේ අනුව ප්‍රදීප්ට ඉඩමෙන් භාගයකට වඩා දැන් අයිති. භාගයකට වඩා අයිති පුතේ. 7න් 4ම අයිති නේ. දැන් අපිට කියනවා මෙහෙම. මිලදී ගැනීමෙන් පසු ප්‍රදීප්ට අයත් නො වූ කොටසේ වර්ගඵලය වර්ග මීටර් 240යි. දැන් පුතේ මිලදී ගැනීමෙන් පස්සේ යාට අයත් නො වූ කොටස කියන්නේ මේ ටිකනේ. ඒක වර්ග මීටර් 240යි. එහෙමනම් ප්‍රදීප්ට ඉඩමින් අයිති මුළු ප්‍රමාණයේ වර්ග මීටර කියලා. රූපයෙන් තමයි ලේසි පුතේ. දැන් මේ කොටස් තුන තමයි වර්ග මීටර 240. එහෙමනම් එකක් බලන්න පුළුවන් අපිට ලේසියෙන් 240 පුතේ 3ෙන් බෙදනවා. එතකොට 80ක් කියලා නේ. 80යි. ඊට පස්සේ දැන් මෙයාට අයිති පුතේ 80 කෑලි 1 2 3 4යි. 8 වරක් 4 32යි. ඒ කියන්නේ පුතේ 320යි. 320ක් අයිති වර්ග මීටර මෙයා. හරිද? දැන් එහෙම කොට අපි මේක ලියලා පෙන්නන්න ඕනේ නේ පුතේ. කරන්නේ මෙහෙම. හරි? දැන් මේ දීලා තියෙන වටිනාකම තියෙනවනේ පුතේ. ඒක භාගයක් විදිහට කීයද කියලා මම ලියාගෙන ඉන්නවා. හැම වෙලේම මේ භාග ගණන් අපි එතන ලියන්න ඕනේ. හරිද? එතකොට මම ගන්නවා මෙහෙම. ප්‍රදීප්ට අයත් නො වූ කොටස 7න් 3යි. දැන් 7න් 3යිනේ පුතේ යාට අයිති නැත්තේ. මේ ටික. එතකොට එහෙමනම් ඉඩමෙන් 7න් 3ක් කියන්නේ පුතේ අපිට දීලා තියෙනවා වර්ග මීටර් 240යි කියලා. එහෙමනම් දැන් අපිට පුළුවන් 7න් එකක් බලන්න. ඒක ලේසි නේ පුතේ යන්න. 240 3ෙන් බෙදනවා. වර්ග මීටර් 80. හරිද? එහෙමනම් දැන් අපිට පුළුවන් පුතේ ගන්න
ප්‍රදීප්ට අයිති කොටස කොච්චරද කියලා. ප්‍රදීප්ට අයිති කොටස. ප්‍රදීප්ට අයිති කෑලි 4ක්. එහෙමනේ තියෙන්නේ නේද? එතකොට 80 ඒවා 4ක් පුතේ. 320යි වර්ගමූලය. හරිද? පුතේ මේ වගේ වෙලාවක අපිට පැහැදිලි වෙන්න හරිම ලේසි මේ වගේ රූපයක් ඇඳගත්තාම. ඔයාලත් පුරුදු වෙන්න මේ වගේ දෙයක් ඇඳ ගන්න අවශ්‍ය වෙලාවට හිතා ගන්න ලේසි. හරි. හදමු බලන්න පුතේ. ඊළඟ ගානක් බලන්න පුතේ. හරි පුතේ. එහෙනම් අපි බලමු. පාපැදියම් මිලදී ගැනීමට ඉතිරි කරන විශ්වාට එහි වටිනාකමෙන් 8න් 5ක් ඉතිරි කරගත හැකි විය. තවත් 2700ක් අවශ්‍ය වේ. හරි. පාපැදිය මිලදී ගැනීමට එහි වටිනාකමෙන් තවත් කවර භාගයක් අවශ්‍ය වේද? පුතේ 8කට බෙදුවොත් 5ක් හම්බෙලා තියෙනවානේ. 6යි 7යි 8යි. ඒ කියන්නේ තව කොටස් 3ක් ඕනේ පුතේ. 3යි ඕනේ නේ. දැන් මේක එකපාර ලිව්වට කමක් නැද්ද අහනවා. ගැටලුවක් නැහැ. සමහර ඉස්කෝලේ මෙහෙම ලියයි පුතේ. සම්පූර්ණ එකෙන් තියෙන ප්‍රමාණය අඩු කරනවා පුතේ. 8න් 5ක් අඩු කරන්න පුළුවන්. අඩු කළාම අපිට ඉතුරු වෙනවා 8න් 3ක්. මොකද හේතුව මෙතන 8න් 8යි කියලා ලියන්නේ පුතේ. 8න් 5ක් ගියාම 8න් 3යි. හිතලා ලියන්න පුළුවන් එකක් නේ. දැන් අපිට කියනවා දැන් යාට මදි පුතේ රුපියල් 2700යි. එතකොට යාට මදි වෙලා තියෙන භාගය වෙන්නේ 8න් 3යි. අන්න ඒ දෙක සම්බන්ධ කරනවා. අපි ගන්නවා මුදලින්
8න් 3ක් කියන්නේ රුපියල් 2700යි කියලා ගන්නවා. 8න් 3ක් කියන්නේ 2700. එහෙමනම් අපෙන් අහනවා 8න් එකක් හොයලෙන්න. 8න් එකක් කියලා කියන්නේ 2700 පුතේ 3ෙන් බෙදනවා. 3 වරක් 9යි 900යි නේ. රුපියල් 900. එහෙමනම් පාපැදියේ මුළු වටිනාකම වෙන්නේ 900 ඒවා 8ක්. ඒ කොටස් 8ක් තියෙනවනේ නේද? 8 වරක් 9 72යි 0.2. රුපියල් 7200. රුපියල් 7200ක් ඕන වෙනවා. හරි. හදාගමු. හදාගෙන අනිත් ගාන උත්සාහ කරමු. හරි. පුතේ බලන්න අනිත් ගාන 6 වෙනි ගාන උත්සාහයක් කරගන්න. 6 වෙනි ගානේ රූපයක් අදිනවා නම් 3න් එකක් භාගයක් දියණියට 3න් එකක් පුතාට කියලා කියනවානේ. හරිද? දෙකෙන් එකකුයි 3න් එකකුයි කියලා 3ක් තියෙනවානේ. එතකොට මේක ගත්තාම පුතේ දෙවරක් 3 6යිනේ. කෑලි 6කට බෙදලා ඇඳගත්තා නම් අපිට ලේසි පුතේ අර නිරූපණය කරගන්න. නැත්තම් ඔයාලට භාගයක් දැම්මා අනිත් එකේ 3න් එකක් ආයි ඒක 3කට බෙදන්න එපා. ඒ කියන්නේ මේක බෙදනකොට සමාන කොටස් වලට බෙදෙන්න ඕනේ. 6කට බෙදලා බලන්න උත්සාහ කරගන්න.
හරි දැන් මේකේ 6කට වෙන් කළානේ පුතේ මම හිතුවා ලේසි. හරි අඩක් දියණිය. ඒ කෑලි 6ක් නම් මම නිකන් මේ ඔයාලා නිරූපණය කරලා පෙන්නන්නේ මොකද්ද වෙන්නේ කියලා. මේකෙන් භාගයක් දුවට ඒ කියන්නේ කෑලි 3ක්. හරියට කරන්නේ දුවට. දුවට මේක දුන්නා. ඊට පස්සේ 3න් එකක් පුතාට දුන්නාලු. එතකොට 3න් එක කියලා කියන්නේ පුතේ දැන් මම 6කට වෙන් කළානේ. මේක උඩයි යටයි දෙකම දෙකෙන් ගුණ කළොත් මම නිකන් නිරූපණය කිරීමක් පෙන්නන්නේ 6න් 2යි. දැන් 6න් 2ක් මේ කෑලි 2. මේ දෙක පුතාට දුන්නා. ඔයාලට පැහැදිලි කරන්න ලේසියට මම මේ ටික ලියා ගන්නවා. පුතාට දුන්නා. ඊට පස්සේ කියනවා ඉතිරි වෙන අක්කර 10 පුණ්‍ය ආයතනයකට දුන්නා. මෙතන අක්කර 10යි. ඉතිරි වෙන අක්කර 10 පුණ්‍ය ආයතනයකට දුන්නා. හරි. දැන් ඉතින් පුතේ අපි සරලව හිතුවොත් ගානේ අහන ප්‍රශ්නේ මොකක් වුණත් මේ පොඩි කෑල්ල අක්කර 10යිනේ. එහෙනම් මෙතන මේ හැම කෑල්ලක්ම අක්කර 10 ගානේ යන්නේ පුතේ. එහෙනම් දුවට හම්බෙලා තියෙන අක්කර 10 ඒවා 10යි 20යි 30 අක්කර 30. පුතාට හම්බෙලා තියෙන අක්කර 10යි 10යි 20. අක්කර 20ක් හම්බෙලා තියෙනවා පුතාට. හරි කොහොම නේද තියෙන්නේ පුතේ? හරි දැන් බලන්නකෝ හදා ගන්න පුළුවන්ද කියලා.
හරි. එහෙනම් බලමු පුතේ ඔන්න ගානේ අවශ්‍ය උත්තර ටික ගන්න විදිය නම් මම කිව්වා. දැන් ඉතින් මේක ලියලා හදන්න එපා. බලමු අපි එහෙනම් කොහොමද ඔයාලා කරලා තියෙන්නේ කියලා. පරිත්‍යාග කළේ මුළු ඉඩමෙන් කවර භාගයක්ද අහන. දැන් මෙහෙම එකන්නේ වෙන්නේ පුතේ. භාගයක් දුවට දෙනවා, තුනෙන් එකක් පුතාට දෙනවා. ඉතිරිය පුණ්‍ය ආයතනෙට දෙනවා. එහෙනම් ඉතින් දුවටයි පුතාටයි දුන්න කොටස හොයලා ඉන්න වෙනවා. නැත්තම් පරිත්‍යාග කරපේක හොයන්න බෑනේ. එහෙනම් මම ගන්නවා මෙහෙම. දුවට සහ පුතාට දුන් කොටස. හරි. එතකොට දුවට කොටසෙන් භාගයයි පුතාට තුනෙන් එක. 6 පංගු වලට ගත්තා නම් හරිනේ දෙවරක් තුන 6යිනේ පුතේ. 6ට ගෙන්න. මේ භාග දෙකක් ඉඳ ගුණිතය ගන්නවන මෙහෙම ලේසියෙන් ගත්ත හැකි. දෙවරක් තුන 6යි කියලා ඔහොම දාන්න. දාලා මාරු කරලා වැඩි කරනවා මෙහෙම. තුන් වරක් එක 3යි. දෙවරක් එක 2යි. මෙතන එනවා 6න් 5. හරි. ඒ කියන්නේ පුතේ එහෙම නැත්තම් ඉතින් ඔයාලා මෙහෙම කරන්න. මෙයාව දෙකෙන් වැඩි කළා, මෙයාව තුනෙන් වැඩි කළා. 6න් 3යි 6න් 5 sorry 6න් 3යි 6න් 2යි 6න් 5යි. කොහොම නෙන්නේ පුතේ? ඊළඟට දැන් අපිට කියනවා පුතේ පරිත්‍යාග කළේ මුළු ඊටමෙන් කවර භාගයක්ද? ඒකනේ පළවෙනියට අහන්නේ. පරිත්‍යාග කළ කොටස. පුතේ 6න් 5ක් දෙන්නට දීලා නම් තව 6න් එකයි තියෙන්න ඕනේ නේ. ඒක තමයි පරිත්‍යාග කරන්නේ. ඔබ ලියන්නේ මෙහෙම. එක අඩු කිරීම 6න් 5 6න් 1. එකපාර ලිව්වත් කමක් නැහැ. 6න් එකනේ කොහොමද ඉතුරු වෙලා තියෙන්නේ? 1 2 3 4 5 6යි. 6න් එකක් තමයි පුණ්‍ය ආයතනෙට දෙන්නේ මෙයා. 6න් එකයි. හරි. ඊට පස්සේ මුළු ඉඩමේ ප්‍රමාණය අක්කර කීයද අහන්න. පුතේ දැන් මෙහෙමනේ 6න් එකක් කියන්නේ අක්කර 10යි. 10 6ක් තියෙනවානේ අක්කර 60යි ලොකු ඉඩමක් නේ. එතකොට මෙහෙම ගත්තා නම් හරි. ඉඩමෙන් 6න් එකක් කියන්නේ අක්කර 10ක්. දෙමින් 6න් එකක් කියන්නේ අක්කර 10ක්. එහෙමනේ වෙන්නේ. එහෙමනම් ඒක ලියලා ඉන්නවා පුතේ මේ දීලා තියෙන ප්‍රමාණය භාගයක් විදියට ගත්තාම කීයද කියන එක අපිට ලියා ගන්න වෙනවා. නැත්නම් සම්බන්ධ කරන්න බෑනේ. එහෙමනම් මුළු ඉඩම වෙන්නේ අක්කර 10 ඒවා 6ක් අක්කර 60යි. 10 ඒවා 6ක් අක්කර 60යි. දැන් හරි. මොන අක්කර 60ක් තියෙනවා. right? දැන් අපිට කියනවා පුතේ මෙහෙම ප්‍රශ්නයක්. පුණ්‍ය ආයතනයට ලබා දුන් කොටස ප්‍රමාණවත් නොවන හේයින් එම ප්‍රමාණය දෙගුණයක් කිරීමට තම කොටසින් ඉතිරිය ලබා දීමට දියණිය කැමැති වූවාය. එසේ දින් පසු දියණියටත් පුතාටත් වෙන්වන්නේ ඉඩමෙන් සමාන ප්‍රමාණ බව පෙන්වන්න. අපි දැන් කියන ප්‍රමාණ හොයමු. එතකොට හරිනේ. එතකොට දැන්ට පුතාට දිනවා පුතේ මේ අක්කර 10 ඒවා දෙකක් නේ මම මේ රූපේ බලලා ලියන්නේ ලේසිනේ. පුතාට ලැබෙනවා එතකොට අක්කර 10 ඒවා දෙකක් අක්කර 20යි. හරිද? එතකොට දුවට දැන් ලැබිලා තියෙනවා දැනට අක්කර 30ක්. 10 ඒවා තුනක් නේ. අක්කර 30ක් ලැබිලා තියෙනවා දැන්. ඊළඟට දැන් මෙයාට පුණ්‍ය ආයතනය දෙනවා. පුණ්‍ය ආයතනයේ ප්‍රමාණය දෙගුණ කරන්න. අක්කර 10නේ තියෙන්නේ පුතේ. තව 10ක් දෙනවා යා. එතකොට පුණ්‍ය ආයතනයට දුන් පසු ඉතිරිය
අක්කර 30නේ මෙයා ගාව තිබෙන්නේ. ඒකෙන් 10ක් දෙන්න ඕනේ. එතකොට මෙයාට අක්කර 20ක් වෙන්නේ නේ. තියෙන ප්‍රමාණය දෙක ගුණ කරන්න. එතකොට මෙයාටත් අක්කර 20යි. හරිනේ. පුතාටත් අක්කර 20යි. පුණ්‍යායතනයටත් අක්කර 20යි. දුවටත් අක්කර 20යි. දැන් ඉතින් දෙන්න හැමෝටම සමාන ප්‍රමාණ වෙන් වෙලා තියෙනවා. අපි කියනවා එම නිසා දැන් පුතාට සහ දුවට ඉඩමෙන් සමාන ප්‍රමාණ වෙන් වේ. සමාන ප්‍රමාණ වෙන් වෙනවා. හදමු බලන්න.
ඉඩමකින් 8න් 7ක් වන ප්‍රමාණයක ගම්බිරිස් හා කරාබු නැටි වගා කර ඇත. 8න් 7ක්. එහෙනම් මම මේක 8කට වෙන් කරනවා. 1 2 3 4 5 6 7 8. එතකොට මේකේ ගම්බිරිස්සුයි කරාබු නැටි වලට වෙන් කරලා තියෙනවා. ඊට පස්සේ ගම්බිරිස් වගා කරලා තියෙන ඉඩම් ප්‍රමාණය වර්ග මීටර් 450යි. කරාබු නැටි වගා කරලා තියෙන ප්‍රමාණය මුළු ඉඩමෙන් 4න් එකක්. මුළු ඉඩමෙන් 4න් එකක්. හරි. අපි ඒවා මේක ලකුණු කරගමු. අපෙන් අහනවා ගම්බිරිස් වවා ඇති භාගය. පළවෙනි. අපිට කියනවා පුතේ කරාබු නැති වගා කර ඇති භාගයේ මුළු ඉඩමෙන් 4න් එකක්. එතකොට කරාබු නැති වගා කරලා තියෙනවා මුළු ඉඩමෙන් 4න් එකක පුතේ. 4න් එකක. එතකොට ගම්බිරිස් කොච්චරක වගා කරලා තියෙනවද කියලා තමයි අහන්නේ අපි. එතකොට මේ ගම්බිරිස්ුයි කරාබු නැටි දෙකම වගා කරලා තියෙනවා 8න් 7යි. එහෙමනේ කියන්නේ 8න් 7යි. එහෙමනම් ගම්බිරිස් වගා කොට ඇති කොටස වවා ඇති භාගය. වවා ඇති භාගය. ඉතින් මුළු ඉඩමෙන් 8න් 7කට මේ දෙන්න වගා කරලා තියෙන්නේ. ඒකෙන් 4න් එකක් අඩු කළා නම් හරි. හරි. එතකොට මේකේ උඩයි යටයි දෙකම දෙකෙන් ගුණ කළොත් පුතේ 8න් දෙකක් එනවනේ. එතකොට 7න් දෙකක් ගියාම 5යි. 8න් 5. ඒ කියන්නේ ගම්බිරිස් 8න් 5ක වගා කරලා තියෙනවා පුතේ මේක. ගම්බිරිස් ඔච්චරයි. ඊළඟ කරාබු නැටි මේ ටිකේ. තියෙන ඒවා ටික මම ලකුණු කරන්න මේ. හරි? ඊළඟට අපෙන් අහනවා මුළු ඉඩමේ වර්ගඵලය. අපිට කියනවා වර්ග මීටර් 450යි ගම්බිරිස් වගා කරලා තියෙන ප්‍රමාණය පුතේ. ඒ කියන්නේ මේ 8න් 5ක් කියන්නේ 450යි. එතනින් අපි පටන් ගමු. ඉඩමෙන් 8න් 5ක් කියලා කියන්නේ 450යි වර්ග මීටර්. එහෙමනම් පුළුවන් පුතේ අපිට ඉඩමෙන් 8න් එකක් හොයන්න. 450 5න් බෙදලා 90. එක කොටසක් කියලා කියන්නේ වර්ග මීටර් 90යි. එහෙමනම් පුතේ මුළු ඉඩමේ වර්ගඵලය 90 ඒවා මුළු ඉඩමක්නේ. 90 ඒවා තියෙනවා මේකේ 8ක්. 720යි වර්ග මීටර්. 720යි කියලා මට ආවා සෑහෙන ප්‍රමාණයක් පුතේ. හරි. ඉතා හොඳයි. ඊට පස්සේ අපෙන් අහනවා කරාබු නැටි වගා කරලා තියෙන වර්ගඵලය පුතේ. මෙන්න මේ අහන්නේ. කැලි දෙකක් නෙමෙයි. 8න් එකක් 90යිනේ. ඉතින් 90 ඒවා දෙකක් වගා කරලා තියෙන්නේ නේද? එකක් ගන්න ලියන්න පුළුවන්. කරාබු නැටි. ඔන්න ඉතින් මුළු ඉඩමෙන් 4න් එකක් කියලා ගන්නත් පුළුවන්. මේකෙන් 4න් එකක් කියලා. එහෙම නැත්නම් රූපය ඇඳලා තියෙනවා නම්
ආර්දරයක් නැතුව 90 ඒවා දෙකක් කියලා ගන්නත් පුළුවන්. 180යි වර්ග මීටර. හරි. එතකොට පුතේ අපි ඔය කතා කළේ සාමාන්‍ය භාග ආශ්‍රිත ගැටලු. ඒ කියන්නේ ලොකු මේ ගැටලු නැහැ. සාමාන්‍ය කියන විදිහට මේක හදාගෙන යන්න පුළුවන්. දැන් ඊට වඩා පොඩ්ඩක් වෙනස් ගැටලු තියෙනවා පුතේ. ඉතිරි වෙලා තියෙන ප්‍රමාණයෙන් හොයන්න ඔය වගේ ගැටලු වෙනවා පුතේ. ඒ වගේ එකක් ආවොත් කොහොමද හදන්නේ කියලා තමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ. හරි. එහෙනම් අපි බලමු අපේ ඊළඟ මාතෘකාව පුතේ. භාග භාවිත තව දුරටත් බලමු මේක තව සුළු කරන්නේ කොහොමද කියලා. නැත්නම් භාග ආශ්‍රිත ගැටලු තව දුරටත්. භාග ආශ්‍රිත ගැටලු තව දුරටත්. උදාහරණ වලින්ම බලමු අපි. බලන්නකෝ ඔයාලගේ ටියුට් එකේ ගණන් කීපය. එහෙම නැත්නම් ගණන් 5ක් ඇති ඕකේ. ඔව්. එහෙම නැත්නම් 3.2 අභ්‍යාස මාලාවේ තියෙන ගණන් ටික. ඔක්කොම එකයි පුතේ. මම එකක් හදලා පෙන්නන්න. මම හැදුවට පස්සේ නම් ගාන හැදී පුතේ පොඩ්ඩක් තව පාරක් හදන්න ඕනේ ගෙදරදී තනියෙන් හදලා බලන්න ඕනේ මේක තේරෙනකම්ම. තව අමතර අභ්‍යාස ගණන් ගොඩාක් තියෙනවා. ඒ ටිකක් හදා ගන්න ඕනේ. හරි. 3.2 පළවෙනි ගාන පුතේ. බලන්නකෝ. නගරයේ සේවය කරන ඔස්ටින් මහතා තම මාසික වැටුපෙන් 5/2ක් කෑම බීම සඳහා වියදම් කර ඉතිරියෙන් 3/2ක් සිය බිරිඳට යවයි. ඔයාලට මම මේක පැහැදිලි කරොත් ඇඳලා තම හදලා පෙන්නන්නම්. 5/2ක් මම ඉන්නේ වැටුප 5ට බෙදුවා පුතේ. හරි. දැන් කියනවා මෙහෙම එකක් යා. වැටුපෙන් 5/2ක් කෑම බීම සඳහා වියදම් කර. දැන් මෙන්න මේ කොටස් දෙක කෑම බීම සඳහා වියදම් කරනවා. ඊට පස්සේ කියනවා ඉතිරියෙන් 3/2ක් බිරිඳට යවයි. ඉතිරියෙන් 3/2ක්. පුතේ ඉතිරිය කිව්වහම දැන් මේකේ කෑලි 3ක් ඉතුරුයිනේ. මේ ඉතිරි කිව්වම කෑලි 3ක් තියෙනවානේ. ඉතිරියෙන් 3/2ක්. ඒ ඉතිරි වෙලා තියෙන කොටස 3ට බෙදලා කොටස් දෙකක්. ඒකයි තියෙන්නේ. ඒ 3ට බෙදිලා තියෙන්නේ මේක අලුතෙන් කරන්න දෙයක් නැහැ. 3/2ක් තම බිරිඳට යවයි. මේ ගාන හදන්න මම මේ තියෙන දේවල් ටික ලකුණු කරගත්ත ලේසියෙන්. හරි. එතකොට මෙයාට දැන් මේ කොටස ඉතිරිනේ. 5/2ක් ඉතිරි වෙනවා. එහෙම ගන්න වෙලා තියෙනවා. හරි. දැන් බලමු අපි. මේ කියනවා මෙහෙම. කෑම වියදමෙන් පසු වැටුපෙන් කවර භාගයක් ඉතිරි වේද? 5/2ක් නේ පුතේ. එතකොට එකෙන් සම්පූර්ණ එකෙන් 5/2ක් අඩු කළාම පුතේ 5/3.
මේ ගැටලුවක් ඒ කාට හරි එකෙන් පහෙන් දෙකක් අඩු කළාම කොහොමද පහෙන් තුන කියලා. පුතේ එක කියන එක එක බෙදීම එක කියලා හිතාගත්ත හැකි. මෙතන පහනේ තියෙන්නේ. උඩයටයි දෙකම පහෙන් ගුණ කළ හැකි. එතකොට පහෙන් දෙකක් ගියාම 3යි. ඉතින් ගොඩක් මහන්සි වෙන්නේ නැතුව මම ලිව්වා පහෙන් 3යි කියලා. පහෙන් දෙකක් වියදම් කළාම 2යි 3යි 4යි 5යි. තව කැලේ 3ක් ඉතුරුයි. දැන් යාට පහෙන් 3ක් ඉතිරි. බිරිතට යවන්නේ වැටපෙන් කවර භාගයක්ද? බිරිතට යා යවන්නේ පුතේ ඉතිරියෙන් එහෙම කියන්නේ බලන්න. ඉතිරියෙන් 3ෙන් 2ක්. මේ ඉතිරි වෙලා තියෙනවනේ පහෙන් 3ක්. මේ පහෙන් 3 කියන්නේ මුළු වැටපෙන් පහෙන් 3ක්. මේකෙන් 3ෙන් 2ක් තමයි යවන්නේ. 3ට 3 කැපිලා යනවා. පහෙන් 2 ඉතිරි වෙනවා. අනේ පහෙන් 2ක් තමයි බිරිතට යවලා තියෙන්නේ. මුළු වැටපෙන් පහෙන් 2ක් තමයි යවලා තියෙන්නේ. එයා පහෙන් 2ක් වියදම් කරා. බිරිතට පහෙන් 2ක් යවුවා. දැන් මේ රූපය අඳගෙන අපිට හිතා ගන්න ලේසි වෙන්නේ. හරි. දැන් කියනවා ඔහුට ඉතිරි වන්නේ කවර භාගයක්ද? පහෙන් එකක් තමයි ඉතිරි වෙන්නේ. හැබැයි ලියලා පෙන්නන්න වෙනවනේ දැන් නේද? එතකොට අපිට පුළුවන් දැන් මේක ලියලා පෙන්නන්න පුතේ. ඉස්සෙල්ලා මේ මෙන්න මේ දෙන්න ගන්න වෙනවනේ. කෑම සහ බිරිඳට යවූ කොටස වෙන්නේ පුතේ. එයා කෑම බීම වලට පහෙන් 2යි. බිරිඳටත් මුළු වැටපෙන් පහෙන් 2ක් තමයි යන්නේ. පහෙන් 4ක්. මේ 3ෙන් 2 දාන්නේ නැහැ. ඉතිරි වෙලා තියෙන කියන්නේ මුළු ප්‍රමාණයෙන් මේ දාන්නේ. එහෙමනම් මෙයාට ඉතිරි වෙන කොටස වෙන්නේ පුතේ එකෙන් අඩු කරනවා මේ වියදම් කරපු ටික. එතකොට පහෙන් එකක් ඉතිරි. හරි අපිට මේ ඇදපු එකෙන්ම පේනවා පහෙන් එකක් අපිට ඉතිරි වෙලා තියෙනවා. හදමු බලන්න. ඊළඟ ගාන උත්සාහ කරමු.
ඊළඟ ගන්න එක්තරා මුදලකින් දෙකෙන් එකක් Aට ඉතිරියෙන් තුනෙන් එකක් Bට ලබා දුන් පසු ඉතිරි කොටස Cට දුන්නා. අපි ඔය කියන විදිහටම හදමු ඉතින්. එක්තරා මුදලකින් දෙකෙන් එකක් Aට කියන විදිහට ලියාගත්තා නම් ලේසියි. Aට ලැබෙන කොටස දෙකෙන් එකක්. ඊළඟට අපිට කියනවා පුතේ ඉතිරියෙන් තුනෙන් එකක් Bට. ඉතිරියෙන් එහෙනම් දැන් ඉතිරිය හොයන්න ඕන. ඉතිරියට භාගයක් දුන්නා නම් තව භාගයක් ඉතිරි වෙන්නේ. එහෙමයි නේද? ඊළඟට Bට ලැබෙන කොටස වෙන්නේ පුතේ ඉතිරියෙන් තුනෙන් එකක්. මොන කියන්නේ ඉතිරියෙන් තුනෙන් එකක් Bට හම්බ වෙනවා. ඉතිරියෙන් කියන එක වැදගත්. හරි? එක්වරක් එක එකයි බෙදෙන්නේ නැහැනේ. දෙවරක් 3 6යි. වැඩි කරලා දැම්මා. හරි. දැන් අපිට කියනවා පුතේ Cට ලැබෙන කොටස හොයන්න. ඉතිරිය Cට දුන්නා කියලා කියන්නේ නේද? එතකොට එහෙනම් මේ දෙක හොයාගත්තා නම් හරි. Aට හා Bට වෙන්නේ පුතේ Aට ලැබෙනවා භාගයක් Bට ලැබෙනවා 5න් එකක්. හරි. එකතු කරමු බලන්න. හරි. එතකොට පුතේ මෙතන 3න් ගුණ කළාම 6න් 3යි 6න් 1යි කියන්නේ 6න් 4. 6න් 4. අපිට ඕන ඕක තව චුට්ටක් සුළු කරලා ලියා ගන්න පුළුවන් නේද? තුනෙන් දෙක. හරිනේ? ඊට පස්සේ එතන Aටයි Bටයි තුනෙන් දෙකක් හම්බෙලා තියෙනවා. එහෙනම් Cට ලැබෙන කොටස වෙන්නේ පුතේ ඉතිරි කොටස Cට ලැබෙන්නේ ඉතින්. එකෙන් අඩු කරන්න ඕනේ තුනෙන් දෙකක් තුනෙන් එක. හරිනේ? දැන් පුතේ Aට භාගයක් හම්බුණා Bට 6න් එකක් හම්බුණා Cට 3න් එකක් හම්බුණා. ඉහත ආකාරයට නොබෙදා තිදෙනා අතර සමසේ එම මුදල බෙදුවොත් එවිට Bට ලැබෙන මුදල ඉහත ආකාරයට බෙදීමෙන් ලැබෙන මුදල මෙන් දෙගුණයක් වන බව පෙන්වන්න. දැන් Bට ලැබෙන්නේ දැන් 6න් එකනේ පුතේ. දැන් අපිට කියනවා එහෙම නැතුව සමානව බෙදුවොත් පුතේ. සමානව බෙදුවොත් Bට ලැබෙන මුදල තුන් දෙනායි ඉන්නේ. දැන් 3න් එක 3න් එක 3න් එක බෙදෙනවා. බෙදුවොත් ඉස්සෙල්ලා මුදල වගේ දෙගුණයක් කියලා පෙන්නනවා. අපි මෙහෙම ගමු. දෙවෙනි කොටස. සමානව බෙදුව විට Bට ලැබෙන කොටස 3න් එකයි. ඒ විදිහට 3 දෙනා ඉන්නේ 3 දෙනායි 3න් එකයි. 3න් එකයි මේක අපිට ගන්න පුළුවන් වුණා උඩයි යටයි දෙකම දෙකෙන් ගුණ කරාම 6න් දෙකයි. එතන ඉස්සෙල්ලා Bට ලැබුණේ 6න් එකයි. දැන් Bට ලැබෙන 6න් දෙකයි. හරිද? එතකොට එහෙම ගත්තා නම් ඇත්තටම වෙන්නේ කලින් ආකාරයට බෙදුවා වගේ දෙගුණයක් නේද? මෙම මුදල කලින් මුදල මෙන් දෙගුණයකින්. මොකද හේතුව ඉස්සලා ලැබුණේ 6න් එකනේ පුතේ. 6න් එක දෙකෙන් ගුණ කළාම තමයි 6න් දෙක ලැබුණේ මෙයාට.
ඊට පස්සේ අපිට කියනවා පුතේ මුලින් සඳහන් කළ ආකාරයට බෙදුවොත්, يعني කලින් විදිහට බෙදුවොත් සීට රුපියල් 1000ක් ලැබුණා. ඒ කියන්නේ සීට ලැබුණ පුතේ මුළු මුදලෙන් 3න් එකක් නේ. ඒක රුපියල් 1000ක් කියලා තමයි කියන්නේ. දැන් මුදලෙන් 3න් එකක් කියලා කියන්නේ 1000යි කියලා අපිට කියන්නේ. හරි 3න් එකක් කියන්නේ 1000. එහෙනම් අපිට මුළු මුදල හොයාගන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට කියන එහෙමනම් තිදෙනා අතර බෙදෙන මුදල සොයන්න. තිදෙනා අතර බෙදෙන මුදල කියන්නේ පුතේ මුළු මුදල හොයන්න කියලා මේ කියන්නේ. ඒ අපිට මෙහෙම සම්බන්ධ කර හැකි තුන්වෙනි මුදලින් 3න් එකක් කියලා කියන්නේ රුපියල් 1000යි. එහෙමනම් බෙදූ මුළු මුදල වෙන්නේ පුතේ 10 3ක්. ඒ 3න් එකක් කියන්නේ සම්පූර්ණ මුදල 3ට බෙදුවාම එකක් නේ. මෙයා තමයි 1000. දැන් 10 3ක්. ඒ කියන්නේ රුපියල් 3000. රුපියල් 3000ක් තමයි ඉස්සෙල්ලා මේක මේ බෙදලා තියෙන්නේ. තුන්වෙනි ගාන බලමුකෝ අපි. ශාලාවක බිමේ වර්ගඵලයෙන් 3න් 2ක් පන්ති කාමර සඳහා. ඉතිරි බිමෙන් 3න් 2ක් කාර්යාලය සඳහා වෙන් කර ඉතිරි වන වර්ග මීටර 200 පුස්තකාලය සඳහා වෙන් කිරීමට තීරණය කර ඇත. හරි. එහෙනම් අපි මේ තියෙන ඒවා ටික ගත්තොත් පුතේ පන්ති කාමර වලට 3න් 2යි. පන්ති කාමර වලට 3න් 2ක් වෙන් කරනවා. එතකොට ඉතිරිය 3න් 2ක් වෙන් කළාම පුතේ එකෙන් 3න් 2ක් ගියාම 3න් 1ක් ඉතිරිනේ දැන්. හරි 3න් 1ක් ඉතිරි වෙලා තියෙනවා. අපිට කියනවා ඉතිරියෙන් 3න් 2ක් කාර්යාලයට වෙන් කරනවලු පුතේ. එහෙමනම් කාර්යාලයට
කාර්යාලයට වෙන් කරන්නේ ඉතිරියෙන් මේ තුනෙන් එකෙන් තුනෙන් දෙකක්. කාර්යාලේ ලොකු ඉලක්ක ඕනේ. ඉතිරියෙන් තුනෙන් දෙකක් කියන්නේ ඉතිරි වෙලා තියෙන එක තියෙන කොටස තුනකට බෙදලා කොටස් දෙකක් කාර්යාලයට ගන්න. මෙතන එනවා පුතේ 2යි 3 වරක් 3 නම්. මම පළවෙනි කොටසේ උත්තරේ. එතකොට දැන් පන්ති කාමර වලට 3න් 2ක්ම වෙන් කරලා කාර්යාලයට මුළු ගොඩනැගිල්ලෙන් 9න් 2ක් වෙන් කරලා. ඊට පස්සේ අපිට කියනවා ඉතිරි වන වර්ග මීටර 200 පුස්තකාලය සඳහා වෙන් කරනවා. අපිට කියනවා එහෙනම් දෙවෙනි කොටස පුතේ පුස්තකාලය සඳහා වෙන් කරලා තියෙන්නේ කවර භාගයක්ද කියලා අහනවා. මේ දෙන්න එකතු කරගත්තා නම් හරිනේ. පන්ති කාමර සහ කාර්යාලයට පන්ති කාමර වලටයි කාර්යාලයටයි වෙන් වෙනවා පුතේ පන්ති කාමර 3න් 2යි කාර්යාලයට 9න් 2යි. එතකොට මේක උඩයි යටයි දෙකම 3න් ගුණ කළොත් 3 වරක් 2 6යි 3 වරක් 3 9යි 9න් 2යි 9න් 8යි. සම්පූර්ණ ප්‍රමාණයෙන් 9න් 8ක් ඔන්න දැන් වෙන් වෙලා තියෙනවා. තව චුට්ටයි ඉතුරු 9න් 1යි ඉතුරු පුතේ. ඒක තමයි එහෙනම් පුස්තකාලයට වෙන් කරලා තියෙන්නේ නේද? එහෙනම් පුස්තකාලයට වෙන් වෙන්නේ 1න් 9න් 8ක් අඩු කළාම එන පුතේ 9න් 1. පුස්තකාලයට 9න් 1ක් වෙන් වෙනවා. හරි? ඊට පස්සේ අපිට කියනවා ශාලාවේ බිමේ මුළු වර්ගඵලය සොයන්නලු. දැන් පුතේ මේ 9න් 1 කියන ප්‍රමාණය අපිට දෙනවා. 9න් 1යි කියලා කියන්නේ වර්ග මීටර් 200යි. එහෙනම් මට මෙහෙම ගත්ත හැකියි. ගොඩනැගිල්ලෙන් නමයෙන් එකක් කියන්නේ වර්ග මීටර් 200. වර්ග මීටර් 200. එහෙමනම් හරිද? මුළු ප්‍රමාණය මුළු වර්ගඵලය එක කොටසක් 200 නම් පුතේ කොටස් 9ක් තියෙනවානේ. 200ව 9ක් 1800යි. වර්ග මීටර් 1800ක් කියලා. මොකක්ද මුළු ප්‍රමාණය? අවසාන කොටස අහනවා පන්ති කාමර සඳහාත් කාර්යාල සඳහාත් වෙන්වන බිල් ප්‍රමාණ වෙන වෙනම සොයන්න. පන්ති කාමර වලට පුතේ 3න් 2යිනේ. සම්පූර්ණ ප්‍රමාණයෙන් 3න් 2යි පන්ති කාමර වල. ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රමාණය අපි හොයාගත්ත 1800යි. ඒකෙන් අල්ලන්න දැම්මත් කමන්නේ 3න් 2ක් පන්ති කාමර වල. මේක සුළු කරලා ගන්න.
කාර්යාලයට 9න් 2ක් නිකුතේ වෙන් වෙලා තියෙන්නේ. මුළු ප්‍රමාණයෙන් 1800න් 9න් 2යි. ඒක සිදු කරලා කියන්න. තුන් වරක් 1යි 3 වරක් 6යි 600 දෙකක් 1200 9 වරක් 1යි 9 වරක් 2යි 200 දෙකක් 400
අපි බලමු එහෙනම් හතරවෙනි එක. චාරිකාවක නිරත වූ අනිල්ට ඒ සඳහා වියදම් වූ සම්පූර්ණ මුදලෙන් 7න් 4ක් ආහාරද ඉතිරියෙන් 3න් 2ක් ගමන් ගාස්තුද වැය වුණා. අනෙක් වියදම් සඳහා රුපියල් 800ක් වැය වුණා නම් දැන් අපි බලන්න ඕනේ පුතේ අනෙක් වියදම් කොච්චරද? ඇයි මෙතන අපිට කියන්නේ අනෙක් වියදම් 800යි කියලානේ. දැන් අනෙක් වියදම් කියන ප්‍රමාණය භාගයක් විදිහට ගත්තොත් කොච්චරක්ද කියලා තමයි අපි දැනගන්න ඕනේ. හරි? එතකොට අපි බලමු එහෙනම් මෙහෙම. ආහාර සඳහා 7න් 4යි මම කියන ටික ඔක්කොම ලියන්නම්. ආහාර සඳහා 7න් 4යි. එතකොට දැන් ඉතිරිය 7න් 3යි පුතේ. ඉතිරි වෙලා තියෙනවා 7න් 3. ඒකෙන් 3න් 2ක් ගමන් ගාස්තු. ගමන් ගාස්තු මේ ඉතිරි වෙලා තියෙන එකෙන් 3න් 2ක්. 3ට 3 කැපෙනවා 7න් 2යි. එතකොට ආහාර වලට 7න් 4ක් යනවා ගමන් ගාස්තු වලට 7න් 2ක් යනවා. එතකොට එහෙනම් දැන් අපිට බලන්න පුළුවන් මේ දෙන්නගේ එකතුව. ආහාර හා ගමන් ගාස්තු 7න් 4යි 7න් 2යි 7න් 5යි 7න් 5. එහෙමනම් දැන් ඉතිරිය මොකක්ද අපිට කියන්නේ? අනිකුත් වියදම් සඳහා නේද? දැන් ඉතිරිය වෙන්නේ පුතේ එකෙන් 7න් 5ක් ගියාම 7න් 2ක් ඉතිරි. මේ 7න් 2 රුපියල් 800යි. එහෙමනේ කියන්නේ. එහෙනම් මුදලින් 7න් 2ක් කියන්නේ රුපියල් 800යි පුතේ. 7න් 2ක් කියන්නේ 800යි. එහෙමනේ වෙලා තියෙන්නේ. එතකොට එහෙමනම් 7න් එකක් බලන්න පුළුවන්. 800 දෙකෙන් බෙදුවාම රුපියල් 400. එහෙනම් මුළු මුදල 400 ඒවා 7ක් නේ පුතේ. රුපියල් 2800. පොඩ්ඩක් ඉන්න. මොකක් හරි වැරදක් කරා නේද මම? මෙතන පුතේ 7න් 6යි. මෙතන 7න් 6යි. එතන මෙතන 7න් 6ක් ගියාම පුතේ 7න් 1යි නේ. හරි මගේ අතින් වැරදුනේ. එතකොට මුදලින් මෙතනට හදමුකෝ ඒක. ඒකට හරියන්නේ. 7න් එකක් කියන්නේ 800. එතකොට 800 ඒවා 7ක් කියන්නේ පුතේ 5600. දැන් හරිනේ. රුපියල් 5600ක් වියදම් වෙලා තියෙනවා. හරි. එතකොට පුතේ අනිත් එකත් මම මෙතනින්ම ගන්නම්. තව එක ගානයි තියෙන්නේ. හැම වෙලේම මේ ගණන් වල කෙරෙන්න ඕන වැඩේ ඔයාලට පැහැදිලිනේ. අර දීලා තියෙන ප්‍රමාණය තියෙනනේ. වටිනාකම ඒක භාගයක් විදිහට ගත්තොත් කීයක්ද කියලා බලන්න ඕනේ. මෙතන දැන් අපිට කියනවා පළමු දිනයේ එකක් නිගාම හදන්න. පළමු දිනේ 3න් එකක් කියමු. එහෙනම් පුතේ දැන් මෙයාට කියවන්න ඉතිරි වෙලා තියෙනවා තව 3න් 2ක්. එතකොට දෙවෙනි දිනේ ඉතිරියෙන් භාගයක් කියවලු. ඉතිරියෙන් භාගයක්. 3න් 2නේ තියෙන්නේ. මේකෙන් භාගයක්. දෙකට දෙක කැපෙනවා 3න් 1. පළවෙනි දවසේ 3න් එකක් කියවුවා. දෙවෙනි දවසේ 3න් එකක් කියවුවා පුතේ. ඒතර 3න් දෙකක් කියවලා තියෙන්නේ. එහෙමනම් තව 3න් එකයි ඇත්තටම තියෙන්නේ නේද? එතකොට දැන් ඉතිරිය
කියවන ඉතිරි වෙලා තියෙන ප්‍රමාණය පුතේ එකෙන් අඩු කරනවා 3න් 1යි 3න් 1යි. දැන් 3න් 2ක් අඩු කරනවා. තව 3න් 1යි ඉතිරි. අනේ 3න් 1යි පුතේ දැන් ඉතිරි වෙලා තියෙන්නේ. එතකොට පුතේ පොතේ පිටු වලින් 3න් 1ක් කියලා කියන්නේ පුතේ පිටු 75යි. එහෙනම් ඒ ඉතිරි වෙලා තියෙන දවස් ටිකනේ මේ කියවනවා කියන්නේ. මුළු පිටු ගණන වෙන්නේ පුතේ 75 ඒවා 3ක්. 3 වරක් 5 15යි. 3 වරක් 7 21යි 1යි 22. පොතේ පිටු 225ක් තිබිලා තියෙනවා. හරි. පුතේ ඔතනින් මේ පාඩම අවසන් වෙනවා.